එතකොට මේ ගාන ඉස්සල්ලාම A ඡේදනය B නේ ලියන්න තියෙන්නේ. A ඡේදනය B කුලකයේ තමයි ලියන්න ඕන. A ඡේදනය B කියන්නේ ළමයි. A කුලකයටයි B කුලකයටයි පොදු වෙච්ච අවයව මොනවාද තියෙන්නේ කියලා බලන්න ඕන. A ටයි B ටයි පොදු අවයව. ඡේදනය කියන්නේ පොදුනේ. බලමු දෙකටම පොදු ඒවා මොනවාද? 6 තියෙනවා. 6 12 නෑ 18 නෑ 36 තියෙනවා 6 නෑ 6 තියෙනවා 36 තියෙනවා එච්චර නේද 6 තියෙනවා 12 නෑ 18 මේකේ නෑ 36 මේකේ තියෙනවා 42 නෑ 48 නෑ එහෙනම් පොදු අවයව දෙකයි තියෙන්නේ 6යි 18යි විතරයි එහෙනම් ඒ ඡේදන B කිව්වාම 6යි 18යි ලියන්න ඕන පොදු අවයව දෙකයි තියෙන්නේ ඊළඟට ඒ ඡේදන C. A කුලකයටයි C කුලකයටයි ඡේදනය කියන්නේ පොදු අවයව. A කුලකයයි C කුලකයයි බලන්න පොදු අවයව මොනවාද තියෙන්නේ? 3. දෙකේම තියෙනවා. 6. දෙකේම තියෙනවා. 9 නෑ. 12 ඒ වල නෑ. 15 ඒ වල තියෙනවා. නම් 15 දෙකේම තියෙනවා. 18 නෑ. 21ත් දෙකේම තියෙනවා. ඔන්න Aටයි Cටයි පොදු අවයව ටික. ඊළඟට B ඡේදන C. B කුලකයටයි C කුලකයටයි පොදු අවයව. Bටයි Cටයි ඡේදන කියන්නේ පොදු අවයව. මේ දෙන්න බලන්න BC මොනවාද පොදු? 3 දෙකේම නැහැ. 6 දෙකේම තියෙනවා. 9 දෙකේම නැහැ. 12 දෙකේම තියෙනවා. 15 දෙකේම නැහැ. 18 දෙකේම තියෙනවා. 21 දෙකේම නැහැ. හරි. එහෙනම් පොදු අවයව 3යි තියෙන්නේ Bටයි Cටයි. ඔන්න ඊළඟට A මේලය B. A මේලය B කියලා කියන්නේ A ගේ හා B ගේ තියෙන සියලුම අවයව ඇතුළත් කුලකය. A ගේ B ගේ තියෙන සියලු අවයව ඇතුළත් කුලකය තමයි A මේලය B කියලා කියන්නේ. බලමු. 1 මම පිළිවෙලටම ලියනවා. උනට පිළිවෙලක් තියෙන්න ඕනේ නැහැ. කොහොම හරි අවයව ටික ලියලා තිබ්බොත් ඇති. 1 තියෙනවා 3 6 10 12 15 18 ළඟට 21 28 30 28ට පස්සේ 36 දෙකේම තියෙනවා ඊළඟට 42 45 48 අන්න මම ආරෝහණ පිළිවෙලටම ලිව්වනේ කාට හරි ඕන නම් A කුලකයේ ටික ඉස්සල්ලා ලියලා ඊට පස්සේ අඩු මොනවාද කියලා B කුලකයේ ටික බලලා අඩුව විතර සම්පූර්ණ කරන්න පුළුවන් මේ අවයව මේ පිළිවෙලටම තියෙන්න ඕනේ නැහැ කොහොම හරි අවයව ටික එන්න විතරයි ඕන අන්තිම එක B මේලේ C B මේලේ C කියන්නේ මේ Bටයි Cටයි IT සියලු අවයව ඇතුළත් කුලකය මේලේ කියන්නේ සියලු අවයව 3 6 6ට පස්සේ 9 ඊට 12 15 ඊට පස්සේ 18 18ට පස්සේ 21 21ට පස්සේ 36 42 48 ඔන්න කුලකය ඔන්න ඔය විදිහට 15 වෙනි ප්‍රශ්නය සම්පූර්ණ කරලා තියෙන්න ඕන අඩුපාඩු තියෙන කෙනෙක් ඉන්නවා නම් හදාගන්න
හරි. තව එක මාතෘකාවයි තියෙන්නේ. ඒක කරාම පාඩම ඉවරයි. ලියා ගන්නක මාතෘකාව කුලකයක අනුපූරකය. කුලකයක අනුපූරකය. හරි. තාම එනවනේ මේ ළමයි. කුලකයක අනුපූරකය කියලා දෙන්න කලින් මම පොඩි උදාහරණයක් ලියන්නම්. ඒකෙන් කියලා දෙන්නම්. ලියා ගන්න එපා කවුරුවත්. මම සර්වත්‍ර කුලකයක් ලියනවා. සර්වත්‍ර කුලකයක් ලිව්වා. ඊට පස්සේ මම ඒ කියලා කුලකයක් ලියනවා. හරි. දැන් ළමයි කුලකයක අනුපූරකයනේ. දැන් කුලකය තමයි ඒ කුලකය. හරි? මේක සර්වත්‍ර කුලකයනේ. කුලකය තමයි ඒ. එතකොට මේ කුලකයක අනුපූරකය. මෙතනදී කුලකය ඒ නිසා අපිට ලියන්න වෙන්නේ ඒ කුලකයේ අනුපූරකය. හරි? ඒ කුලකයේ අනුපූරකය තමයි ලියන්න වෙන්නේ. ඒ කුලකයේ අනුපූරකය කියලා කියන්නේ ඒ කුලකයට අයිති නැති. හරි? ඒ කුලකයේ අනුපූරකය කියලා කියන්නේ ඒ කුලකයට අයිති නැති. එහෙත් සර්වත්‍ර කුලකයට අයිති අවයව. දැක්වෙන කුලකය. හරි? ඒ කුලකයේ අනුපූරකය කියලා කියන්නේ ඒ කුලකයට අයිති නැති ඒත් සර්වත්‍ර කුලකයට අයිති අවයව දැක්වෙන කුලකය තමයි ඒ කුලකයේ අනුපූරකය කියලා කියන්නේ. පැහැදිලිද? ඒ කුලකයට අයිති නැති වෙන්න ඕන. හැබැයි සර්වත්‍ර කුලකයට අයිති වෙන්න ඕන. අන්න ඒ අවයව දැක්වෙන කුලකයට තමයි ඒ කුලකයේ අනුපූරකය කියලා කියන්නේ. මම ලියලා පෙන්නන්න. ඒ කුලකයේ එක තියෙනවා. දෙක ඒ කුලකයට අයිති නෑ දෙක. හැබැයි සර්වත්‍ර කුලකයේ තියෙනවා. එහෙනම් දෙක ලියන්න ඕන. ඊළඟට 3 ඒ කුලකයට අයිති. 4 ඒ කුලකයට අයිති නෑ. 5 අයිති 6 අයිති නෑ. 7 අයිති 8 අයිති නෑ. 9 අයිති. මෙන්න මේක තමයි ඒ කුලකයේ අනුපූරකය කියලා කියන්නේ. හරි? ඒ කුලකයේ අනුපූරකය කියලා කියන්නේ ඒ කුලකයට අයිති නැතුව සර්වත්‍ර කුලකයට අයිති වෙන අවයව. මොකක්ද අපි කරන්න ඕනේ එතකොට? ඒ කුලකයේ නැතුව සර්වත්‍ර කුලකයේ තියෙන මොනවාද කියලා බලලා ඒ ටික ලියන්න ඕන.
ඒ වල නැතු සර්වත්‍ර කුලකයේ 2 4 6 8 කියන ටිකනේ තියෙන්නේ. ඔය ටික තමයි ඒ කුලකයට අයිති නැත්තේ. 1 3 5 7 9 ඒ කුලකයට අයිති. 2 4 6 8 ඒ කුලකයට අයිති නෑ. එහෙනම් හොඳට මතක තියාගන්න කුලකයක අනුපූරකය කියන්නේ ඒ කුලකයට අයිති නෑ නැති කියන එක. ඒ කුලකයේ අනුපූරකය කියන්නේ ඒ කුලකයට අයිති නෑ කියන එක. එහෙනම් කාටද අයිති? ඒට අයිති නැති වුණාට සර්වත්‍ර කුලකයට අයිති. අපි මේ කුලකයක අනුපූරකය ළමයි අංකණය කරන සංකේතයක් තියෙනවා. ඒ කුලකයේ අනුපූරකය මෙහෙමයි ලියන්නේ. ඒ ලියලා උඩින් චුටි කෑල්ලක් ගන්නවා. හරි? එතකොට මේක අපි කියවන්නේ A'. ඒ කුලකයේ අනුපූරකය A'. ඉරකට ඩෑෂ් නේ කියන්නේ. ඒ කුලකයේ අනුපූරකය A' කියලා තමයි අපි අංකණය කරන්නේ. එතකොට අපිට ඒක ලියනකොට ඕනම වෙලාවක කුලකයක අනුපූරකය ලියනකොට A' කියලා තමයි ඔහම ලියන්නේ. කුලකයේ B නම් B'. කුලකයේ P නම් P'. ඔන්න ඔය විදිහට කුලකයක අනුපූරකය අපිට අංකණය කරන්න පුළුවන්. හරි. ඉස්සර වෙලාම තරුවක් දාගන්න පොත් දාලා මම මේ කියන සටහන පොඩ්ඩක් ලියා ගන්න. තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. සර්වත්‍ර කුලකයක් තුල ඇති සර්වත්‍ර කුලකයක් තුල ඇති ඒ උපකුලකයක් සැලකූ විට ඒට අයත් නොවන සර්වත්‍ර කුලකය තුල ඒට අයත් නොවන සර්වත්‍ර කුලකය තුල පිහිටි අවයව සියල්ල අඩංගු කුලකය ඒ කුලකයේ අනුපූරක කුලකය ලෙස හැඳින්වේ. ඒ උපකුලකයක් සැලකූ විට සර්වත්‍ර කුලකයක් තුල ඇති ඒ උපකුලකයක් සැලකූ විට ඒට අයත් නොවන සර්වත්‍ර කුලකය තුල පිහිටි අවයව සියල්ල අඩංගු කුලකය ඒ කුලකයේ අනුපූරක කුලකය ලෙස හැඳින්වේ. එය A' මගින් අංකණය කරනු ලැබේ. ඔය දැන් ආපු දෙන්න අන්තිමට ආපු දෙන්න මාතෘකාව ලියා ගන්න ඕන කුලකයක අනුපූරකය කියලා.
කුලකයක අනුපූරකය කියලා ඊට පස්සේ තමයි මේ සටහන සම්පූර්ණ කරගන්න ඕන. විනාඩියක් දෙන්න ඉක්මනට ලියා ගන්න. ඊට පස්සේ උදාහරණයක් විදිහට මේ ටික ලියා ගන්න. චුට්ටක් ඉන්න මම අන්තිමට අන්දන මේක සම්පූර්ණ කරගන්නකම්. ඉක්මනට මේක ලියා ගන්න අවසානට අර දෙන්න. හරි. එතනේ ඊට උදාහරණයක් විදිහට මේක ලියා ගන්න. සර්වත්‍ර කුලකයේ තියෙනවා ඒ කුලකයේ තියෙනවා. එතකොට ඒ කුලකයේ අනුපූරකය කියලා කියන්නේ ඒ කුලකයට අයිති නැතුව සර්වත්‍ර කුලකයේ තියෙන අවයව ටික. ඒ කුලකයට අයිති නැතුව සර්වත්‍ර කුලකයේ තියෙන අවයව ටිකට තමයි ඒ කුලකයේ අනුපූරකය කියලා කියන්නේ. එකේ ඩෑෂ් කියලා අංකණය කරනවා. 1 3 5 7 9 ඒ කුලකයේ තියෙනවා. ඒක සර්වත්‍ර කුලකයේ බලන්න ඕනේ මේ ටිකට නැතුව වෙන මොනවද තියෙන්නේ? 2 4 6 8 නේ තියෙන්නේ. ඒක 1 3 5 7 9 ඒට අයිති 2 4 6 8 ඒට අයිති නෑ. එහෙනම් මේ ඒට අයිති නැති ටික තමයි 2 4 6 8 කියලා ලියන්න ඕන. හරි. ඔය ලියා ගන්න බැරි වෙච්ච කෙනා ඉක්මනට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඊට පස්සේ නිකන් ඉන්න වෙලාවක ලියා ගන්න දැන්. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඉක්මනට. දන්නවනේ ස්ක්‍රීන්ෂොට් ගහන්න නේ. හරිද? පස්සේ ලියා ගන්න. දැන් මේ ටික ලියා ගන්න. උදාහරණයක් විදියට. මේ ටික මකන්නද? එපා අය ඉන්නවනම් කියන්න. මේ ටික මකන්න එපා අය ඉන්නවනම් කියන්න. ඉතින් තාම ලියන කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න. තාම ලියන කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න නෑ වගේ නේ. හරි. එහෙනම් මම මකනවා. ඒ වගේ වෙලාවට මැසේජ් ටයිප් කර කර ඉන්න එපා. ඉක්මනට මයික් එක ඔන් කරලා කියන්න එපා කියලා. කවිෂා ඉවර වෙලා කියන්න ඉක්මනට. හරි සර්. හරි. ඊට පස්සේ තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. සර්වත්‍ර කුලකය තුල පිහිටි
ඒ කුලකයක අනුපූරකය කියන්නේ A dash වෙන් රූප සටහනක සර්වත්‍ර කුලකය තුල පිහිටි ඒ කුලකයක A dash වෙන් රූප සටහනක දක්වන ආකාරය පහත දැක්වේ. පහත දැක්වේ. එතකොට ළමයි සර්වත්‍ර කුලකය ත්‍රිකෝණාශ්‍රයකින් අඳින්නේ. ඊට පස්සේ උපකුලකය අඳින්නේ කවයක්. සර්වත්‍ර කුලකයේ තුල පිහිටි ඒ කුලකයක් තමයි ගත්තේ. එතකොට A dash කියන්නේ මොකක්ද? A dash කියන්නේ මේ A කුලකයට අයිති නෑ. A කුලකයට අයිති නැතුව සර්වත්‍ර කුලකයට අයිති. ඒතර A කුලකයට අයිති නැත්තේ මේ වටේ ටිකනේ. මේ ඇතුළේ Aට අයිති. වටේ ටික Aට අයිති නෑ. එහෙනම් මේ වටේ ටික තමයි සර්වත්‍ර කුලකයට අයිති වෙන්නේ Aට අයිති නැතුව. එතකොට අපිට ඒ ටික වෙන් රූප ස්ථානක මේ විදිහට අඳුරු කරලා පෙන්වන්න පුළුවන්. මම නිල් පාටින් පාට කරේ මොකද්ද? නිල් පාටින් පාට කරේ A dash. A කියන්නේ මේ කුලකය. A dash කියන්නේ A කුලකයට අයිති නැති වටේ ටික. අයිති නැති ටික තමයි හැම වෙලාවෙම dash කියලා කියන්නේ. හරි වෙන රූපයක් ඇඳලා ඔයාලා මේ විදිහට පාට කරගන්නකෝ. හරිනේ? ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් ලියා ගන්න. පහත දී ඇති වෙන් රූප සටහන දෙස බලා පහත දී ඇති වෙන් රූප සටහන දෙස බලා දී ඇති කුලක අවයව සහිතව ලියන්න. දී ඇති කුලක අවයව සහිතව ලියන්න. පහත දී ඇති වෙන් රූප සටහන දෙස බලා දී ඇති කුලක අවයව සහිතව ලියන්න. වෙන් රූපය අඳ ගන්නකො.
ලියන්න ඕන කුලක ටික තමයි ඔන්න කුලක 4 කියලා දෙනවා මම ඉස්සර ලියා ගන්නකො. පුළුවන් අය ඉන්නවනම් ලියන්න. අනිත් අයට කියලා දෙනවා. හරි දැන් බලන්නකො. මේ තමයි සර්වත්‍ර කුලකය. හරි මේ සර්වත්‍ර කුලකය. අපිට ඉස්සල්ලාම ලියන්න කියන්නේ මොකද්ද? p dash කුලකය. එතකොට ළමයි p dash කියන්නේ මොකද්ද? p කුලකයට අයිති නැතුව සර්වත්‍ර කුලකයට අයිති වෙන අවයව. හරි? p dash කුලකය කියන්නේ p කුලකයට අයිති නැතුව සර්වත්‍ර කුලකයට අයිති වෙන අවයව ටික. එතකොට මොනවාද p කුලකයට අයිති අවයව? වෙන රූපයෙන් බලනකොට p කුලකයට අයිති අවයව වෙන්නේ p කියලා නම් කරලා තියෙන කවය ඇතුලේ. වෘත්තය ඇතුලේ තියෙන අවයව ටික තමයි p ට අයිති. ඒ කියන්නේ 1 2 3 4 5. මේ 1 2 3 4 5 කියන අවයව ටික p කුලකයට අයිති. එහෙනම් p ට අයිති නැති ඒවා මොනවද තියෙන්නේ? 6 p ට අයිති නැහැ. 7 අයිති නැහැ. 8 අයිති නැහැ. 9 අයිති නැහැ. 10 අයිති නැහැ. එතකොට 1 2 3 4 5 p කුලකයට අයිති. ඒ p කුලකයෙන් එළිය තියෙන හැම එකක්ම p කුලකයට අයිති නැතුව සර්වත්‍ර කුලකයට අයිති අවයව තමයි. එහෙනම් p dash කිව්වම ඔයාලා ලියන්න ඕන 1 2 3 4 5 අයින් කරා ඉතුරු ටික 6 7 8 9 10. ඔන්න p dash. ඒ වගේම q dash කිව්වම බලන්න ඕන q කුලකයට අයිති නැතුව සර්වත්‍ර කුලකයට අයිති මොනවාද? q කුලකයට අයිති අවයව වෙන්නේ 6යි 7යි 4යි 5යි. ඔව් 4 5 6 7. මේ අවයව 4 q කුලකයට අයිති. එහෙනම් මේ q කුලකයෙන් එළියේ තියෙන 1 2 3 8 9 10 කියන අවයව ටික q කුලකයට අයිති නෑ. ඒවා සර්වත්‍ර කුලකයට අයිති. එහෙනම් q dash කිව්වහම 4 5 6 7 නැතුව ඉතුරු ටික ලියන්න ඕන. 1 2 3 1 2 3 8 9 10. මේ දෙක ලියන්න පුළුවන්. ඒක දන්නවනේ. p උඩට කියන්නේ ඡේදනය q. p ඡේදනය q කියන්නේ මොකක්ද? p කුලකයටයි q කුලකයටයි දෙන්නටම පොදු. p කුලකය q කුලකය දෙන්නටම පොදු කොහෙද? මේ මැද ප්‍රදේශනේ දෙන්නටම පොදු. එහෙනම් පොදු අවයව තියෙන්නේ දෙකයි. 4යි 5යි. ඊළඟ p මාලය වගේ මේලය. p මේලය q. p මේලය q කියන්නේ p ටයි q ටයි දෙන්නටමයිදී සියලුම අවයව. සියලුම අවයව තමයි p මේලය q කියලා කියන්නේ. එතකොට p කිව්වහම 1 2 3 4 5 q කිව්වහම 4 5 6 7 p මේලය q කියන්නේ p ටයි q ටයි අයිති මේ සියලුම අවයව ටික දැක්වෙන කුලකය. එහෙනම් මොනවද ලියන්න ඕන? 1 2 3 4 5 6 7. ඔන්න ඔය අවයව ටික ලියන්න ඕන p මේලය q කියලා කිව්වහම. ඉක්මනට සම්පූර්ණ කරගන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
ප්‍රශ්නේ පොඩ්ඩක් පැහැදිලි මදි මට. එක්කෙනෙක් අහනවා p කුලකයට 6යි 7යි p ඩෑෂ් වලට අහලා ඇත්තනේ. p ඩෑෂ් වලට දාලා තියෙන්නේ 6 7 ගත්තේ නැත්තේ කියලා p ටද ප්‍රශ්නේ ආයෙ පාරක් අහන්න. p ඩෑෂ් වලට p ඩෑෂ් වලට 6 7 ගත්තේ නැත්තේ p එකට 6යි 7යි ගත්තේ නැත්තේ. හරිනේ. දැන් p ඩෑෂ් කිව්වහම p කුලකය බලන්නේ. p ඩෑෂ් කිව්වහම p කුලකය බලනවා. p කුලකය 1 2 3 4 5 මේ අවයව ටිකනේ තියෙන්නේ. එතන මේ අවයව ටික තියෙන්නේ p කුලකයේ. p ඩෑෂ් කියලා කියන්නේ p කුලකයට අයිති නැති සර්වත්‍ර කුලකයට අයිති. එතන p කුලකයට අයිති නෑනේ 6යි 7යි 8යි 9යි 10යි ඔක්කොම ටික 6යි 7යි qට අයිති. qට අයිති. ඒක අපිට වැඩක් නෑ. qට අයිති ඒක වැඩක් නෑ. හැබැයි pට අයිති නෑ කිව්වම 6යි 7යි pට අයිති නෑනේ. ඒ නිසා 6 7 8 9 10 එන්න ඕන. q ඩෑෂ් කිව්වහම q කුලකයට 4 5 6 7 අවයව 4 අයිති. මේ අවයව 4 qට අයිති. එහෙනම් ඒ අවයව 4 නැතුව ඉතුරු ඔක්කොම qට අයිති නෑනේ. 1 2 3 8 9 10 තමයි 1 2 3 8 9 10 තමයි q ඩෑෂ් වලට එන්න ඕන. හරි. දැන් පොඩ්ඩක් ඔයාලගේ ටියුට් එක අතට ගන්න. ටියුට් එකේ ඊට පස්සේ මම කියන කොටස් ටික කපලා අයින් කරන්න. ඒ කියන්නේ වැඩිපුර ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒක පුළුවන් ඔයාලට දැම්ම ඕනේ නැහැ. මේ එච්චර ලොකු දේවල් කරන්න ඕනේ නැහැ නේ. ඒ නිසා මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් හදාගන්න. අපි කරේ 15 වන නේද? 15 කරා. මම මේ කියන ප්‍රශ්න ටික කපන්න. 16 වෙනි ප්‍රශ්නේ තියෙනවනේ. 16 වෙනි එකේ 1 2 3 4 5 කරන්න පුළුවන්. එකේ 6යි 7යි 8යි මේ ටික කපලා දාන්න. 16 6යි 7යි 8යි කොටස් ටික අයින් කරන්න. ඊළඟට 17 වෙනි ප්‍රශ්නේ 17 වෙනි ප්‍රශ්නේ විනාඩියක් ඉන්නවම වෙනි ප්‍රශ්නේ දැනට මාක් කරගන්නකො සජි. මේ ටික කපන්න ඕන කියලා මාක් කරගන්න. මම එකක් දාන්නම් ඔයාලට. 17 වෙනි ප්‍රශ්නය 1යි 2යි පුළුවන් 3යි 4යි 5යි කපන්න. 3යි 4යි 5යි කපන්න. 18 වෙනි ප්‍රශ්නේ 5 6 ඊළඟට 9
10 කපන්න. 5 6 9 10 කපන්න. ඒ කියන්නේ මේ ගණන් ටික ඔය මේ කපන්න කියන්නේ ඒ වගේ ඒවා ඔයාලට තිබ්බ පරණ සිලබස් එකේ. ඒ කියන්නේ පරණ සිලබස් එකේ 9 වසරට ඒ වගේ ඒවාට ලියන්න තිබ්බා. අලුත් සිලබස් එකේ ඒ වගේ ඒවා නෑ. ඒවා තියෙන්නේ 10 වසරට ගියාම. ඒවා අපි 10ට ගියාම කරමු. දැන් ඕනේ නෑනේ. ඒ නිසායි කපන්න කියන්නේ. ඊළඟට 19 වෙනි ප්‍රශ්නේ කපන්න ඕන 8 වෙනි එක 9 වෙනි එක ඊළඟ 20 වෙනි ප්‍රශ්නේ කපන්න ඕන 6 7 21 වෙනි ප්‍රශ්නේ කපන්න ඕන 6 7 8 22 වෙනි ප්‍රශ්නේ කපන්න ඕන 5 6 7 8 ඊළඟට චුට්ටක් ඉන්න ඉතුරු දෙක බලලා කරනවා 23 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එක්තරා ලිඛිත පරීක්ෂණයක් හරි 23 වෙනි ප්‍රශ්නේ පුළුවන් ඔක්කොම 24 24 වෙනි එකේ 24 වෙනි එකේ 4 වෙනි කොටස කපන්න 24 වෙනි එකේ 4 වෙනි කොටස කපන්න එතන මම ඔය කිව්ව කොටස් ටික කපලා ඉතුරු ප්‍රශ්න ටික ඔක්කොටම ඔයාලට දැන් උත්තර ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරලා පාඩම ඉවර කරමු. ඔයාලා ගන්න අපි පොඩ්ඩක් වෙනස් වෙන රූපයක් කරමු නේද? 19 වෙනි එක පුළුවන් නේ. ඔයාලා ගන්න 20 වෙනි එක. 20. 20 වෙනි ගාන හදන්න චූටි වෙලාවක් දෙන්න. 20 වෙනි ගාන. ටියුට් එකේ 20 වෙනි ගාන. ටියුට් එක නැති එක්කෙනෙක් ඉන්නව නේද? නැති වෙච්ච එක්කෙනෙක් ඉන්නවනේ. නැති වෙච්ච එක්කෙනා පැහැදිලිව පේනවද ගාන? පේනවනම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. හරි 20 වෙනි ප්‍රශ්නේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඉක්කොන්ට. හරිනේ අයින් කරනවා. ඉක්කොන්ට ලියන්න උත්තර ටික. ආයෙත් ටියුට් එක නැති කරගන්න එපා. ෆයිල් එකකට හරි දාලා ටියුට් එක තියාගන්න එක තැනක පස්සේ අපේ සමහර විට. තැන් වල දැම්මම තමයි නැති වෙන්නේ. ෆයිල් එකකට දාලා තියාගත්තා නම් හරි. එතකොට ඕන වෙලාවට නම් බලන්න පුළුවන් නේ.
ඉක්මනට හදන්න. දිශාන්ට මිරිස්සා වගේනේ. වෙන් රූපය දිහා බලලා උත්තර ලියන්න තියෙන්නේ.
කවුද මේ දැන් හැරිච්ච ළමයා? ද කලණේ ඉන්නවද? කලණේ නෑ නේ හරි. මම උත්තර ටික ලියන්නම් දැන්. වෙන් රූපය ඇසුරින් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නනේ කියන්නේ. වෙන් රූපෙ දිහා බැලුවා අහලා තියෙන කුලකය ලිව්වා. ඉස්සල්ලාම A කුලකය A කියලා නම් කරලා තියෙන්නේ මේ B කියලා නම් කරලා තියෙන්නේ කුඩා කුලකය කියන්නේ උපකුලකය A කියලා නම් කරලා තියෙන්නේ ප්‍රධාන කුලකයනේ. එතකොට A කියන්නේ මේ A කුලකය ඇතුලේ තියෙන සියලුම අවයව. ඒ කියන්නේ මේකයි විතරක් නෙමෙයි. මේ 3 5 7 11 මේ ටිකක් තියෙන A කුලකය ඇතුලේනේ. නේද? ඒ නිසා A කුලකය ලියනකොට මේ A කුලකය ඇතුලේ තියෙන මේ සියලුම අවයව ටික ලියන්න ඕන. ලියන්න පුළුවන්. එතකොට 1 9 13 3 5 7 11 ඒ කුලක ඇතුළේ තියෙන සියලු අවයව ටික ලියන්න ඕන. පිළිවෙලක් නැහැ. කොහොම හරි ලියලා තියෙනවා නම් එච්චරයි. ඊළඟට B කුලකය ලියන්න ඕන. B කියන්නේ මේ ඇතුලේ කුලකය. B කුලක ඇතුලේ මොනවද තියෙන්නේ? 3 5 7 11 විතරයි. එහෙනම් B කුලකය ලියනකොට 3 5 7 11 ලියනවා. ඊළඟට සර්වත්‍ර කුලකය. සර්වත්‍ර කුලකය තමයි මේ ඍජු කෝණාශ්‍රය. ඔය සමචතුරාශ්‍රය කියලා හිතන්නකෝ. මේ සර්වත්‍ර කුලකය මේ ඔක්කොම අවයව ටික ලියන්න ඕන. ඒ කියන්නේ මේ ටික මේ වටේ ටික මේ එළිය ටික ඔක්කොම සර්වත්‍ර කුලකය කියන්නේ සම්පූර්ණ මේ ඍජු කෝණාශ්‍ර හැඩයටනේ මේ ඔක්කොම ටික තමයි සර්වත්‍ර කුලකය කියලා කියන්නේ. එතකොට ඉස්සලා මම අතුරු ටික ලියන්න 1 3 5 7 9 11 13 ඔය ටික නේද? 1 3 5 7 9 11 13 එළිය ටිකක් ලියන්න ඕන. 2 4 6 8 10 2 4 6 8 10 12 12 ඉඩ මැද නිසා මම යට රුණේ ලියනවා. ඔන්න සර්වත්‍ර කුලකය. ඊළඟට A ඡේදන B මම ඔයාලට මේවා වෙනම කියලා දුන්නා. මේ වගේ වෙන රූපයක් ගත්තොත් මේක A කියලා තිබ්බොත් මේක B කියලා තිබ්බොත් A ඡේදන B කියන්නේ කොහෙද? A ටයි B ටයි දෙන්නටම පොදු මේ මැද කියලා වෙන රූප ඇඳලා වෙන වෙනම පාට කරලා කියලා දුන්නා. හරි දැන් A ඡේදන B නේ. A කියන්නේ මේ කුලකය B කියන්නේ මේ කුලකය A ඡේදන B කියන්නේ A ටයි B ටයි ඡේදනය කියන්නේ දෙන්නටම පොදු. A ටයි B ටයි දෙකටම පොදු මොනවාද? මේ මැද අවයව ටිකනේ. මැද අවයව ටික B ටත් අයිති, මැද අවයව ටික A ටත් අයිති. ඒ නිසා දෙකටම පොදු අවයව විදිහට 3 5 7 11 ගන්න පුළුවන්. ඊළඟට A මේලය B. A මේලය B කියන්නේ A ගෙයි B ගෙයි තියෙන සියලු අවයව ටික. A මේලය B කියන්නේ ඔක්කොම ටිකනේ සියලු අවයවනේ. එහෙනම් මේ ඔක්කොම ටික A ගෙයි B ගෙයි ලියන්න ඕන. 1 3 5 7 9 11 13 ඊළඟට A ඩෑෂ් කුලකය ලියන්න ඕන. A කියන්නේ මේ විශාල කුලකය. A ඩෑෂ් කියන්නේ මොකක්ද? A කුලකයට අයිති නැති. එහෙනම් A කුලකයට අයිති නැත්te A කුලකයට පිටින් තියෙන ඒවා එළිය තියෙන ඒවානේ. එහෙනම් A ඩෑෂ් කිව්වම A කුලකයට පිටින් තියෙන ටික ලියන්න ඕන. 2යි 4යි 6යි 8යි 10යි 12යි. මේ වටේ ටික. ඊළඟට B ඩෑෂ්. B ඩෑෂ් කියන්නේ මේ B කුලකයට පිටින් තියෙන ටික. ඒ කියන්නේ 1 9 13යි මේ වටේ ටිකයි. B කුලකයට පිටින් තියෙන ටික තමයි B ඩෑෂ් කියලා කියන්නේ. එතකොට ලියන්න ඕන 1යි
9යි 13යි 2යි 4යි 6යි 8යි 10යි 12යි. ඊළඟට කියනවා ඒ කුලකයේ වචනයෙන් විස්තර කරන්නලු. මොනවාද මේ ඒ කුලකයේ තියෙන්නේ? 1 9 13 3 5 7 11. මොනවාද ඒවා? 1 3 5 7 9 11 13. ඔත්තේ සංඛ්‍යානේ. ඔත්තේ සංඛ්‍යා මේ තියෙන්නේ. ඒක අපිට ලියනවා නිකම් ඔත්තේ සංඛ්‍යා කියලා වචනේ ලියන්න බෑ හැබැයි. කීයට අඩු වේවද කියලා ලියන්න ඕන. 11න් ඉවරයිනේ. 13න් ඉවරයිනේ. ඒ නිසා අපිට 14ට අඩු කියලා ලියන්න පුළුවන් ඕන. 14ට අඩු ඔත්තේ සංඛ්‍යා. වචනෙන් විස්තර කරන්න ගියාම වචනේ ලියන්න ඕන. ඊළඟට B කුලකයේ වචනයෙන් විස්තර කරන්න කියනවා. 3 5 7 11. 3 5 7 11. 3 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. 5 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. 7 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. 11 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. 2ත් ප්‍රථමක සංඛ්‍යාවක් තමයි. හැබැයි 2 මෙතන නෑනේ. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් 2 හා 12 අතර ප්‍රථමක සංඛ්‍යා කියනවා. 2 හා 12 අතර ප්‍රථමක සංඛ්‍යා කියලා ලිව්වනම් හරි. එතකොට 3 5 7 11 කියන හතර විතරයි තියෙන්නේ. අන්තිමට සර්වත්‍ර කුලකය. සර්වත්‍ර කුලකය කියන්නේ මේ ඔක්කොම ටික. 1 3 5 7 9 11 13 2 4 6 8 10 12. මොනවද උඩට ඇවිල්ලා තියෙන්නේ බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. සියලුම ගණන් කරන සංඛ්‍යා ටික ඇවිල්ලා නේද? 13 වෙනකන්. එතකොට අපිට ඒක එක එක විදිහට ලියන්න පුළුවන්. 1 සිට 13 තෙක් පූර්ණ සංඛ්‍යා කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ගණින සංඛ්‍යා කියලා ලියන්න පුළුවන්. පූර්ණ සංඛ්‍යා කියන්නේ ගණන් කරන සංඛ්‍යා වලටම තමයි. 1 සිට 13 තෙක් ගණින සංඛ්‍යා කියලා ලියන්න පුළුවන්. නැත්නම් 14ට අඩු පූර්ණ සංඛ්‍යා කියලා හරි ඒ ටික අයිති වෙන විදිහට කොහොම හරි වචනයෙන් විස්තර කරලා ලියන්නයි ඕන. හරි. ඔන්න මේ ප්‍රශ්නේ කරලා ඉවරයි. ඒ පාඩමත් ඉවරයි. ඔයාලට ටියුට් එකේ ඉතුරු කරන් ටික ඔක්කොම දැන් අර මං කිව්ව ටික අයින් කරලා ඉතුරු ටික ඔක්කොම සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඒ ටික එහෙනම් ගෙදරදී කරන්න. මේ පාඩම ටිකක් දිග පාඩමක් ලොකු දවසක් ගියාපට ඉවර කරගන්න. විනාඩියක් ඉන්නවම හරි. ඊළඟට අපි අලුත් පාඩමට යමු එහෙනම්. මාතෘකාව ලියා ගන්නකො වර්ගඵලය. වර්ගඵලය.
මොකද්ද මේ වර්ගඵලය කියලා කියන්නේ? වර්ගඵලය කියලා කියන්නේ කිසියම් තල රූපයක ඉඩ ප්‍රමාණය. වර්ගඵලය කියන්නේ ඉඩ ප්‍රමාණය. හරි? ප්‍රදේශය කොච්චර ප්‍රදේශයක් තියෙනවද කියන එක තමයි වර්ගඵලය කියලා කියන්නේ. මේ බෝඩ් එකේ වර්ගඵලය කියලා කියන්නේ මේ බෝඩ් එකේ තියෙන ඉඩ ප්‍රමාණය. එතකොට ඔයාලා මේ වෙනකොට වර්ගඵලය හොයන්න දන්නවා ඍජු කෝණාශ්‍රයේ සමචතුරස්‍රයේ සහ ත්‍රිකෝණය සහ මේ තුන එකතු වෙලා හදපු සංයුක්ත තල රූපවල ඔය වගේ මේ තුන් දෙනාගේ එකතුවෙන් හැදෙන සංයුක්ත තල රූපවල වර්ගඵලය හොයන්න දන්නවා. එතකොට අපිට මේ පන්තියේ දීට අමතරව තව තල රූප කීපයක් එකතු වෙනවා අලුතෙන්. ඉස්සර වෙලා මේ ටික අපි දන්න ටික පොඩ්ඩක් ලියාගෙන ඉමු. ත්‍රිකෝණය නම් ඉගෙන ගන්න යට අවශ්‍යද නේද? ඉස්සර වෙලාම ලියා ගන්න. අපි ගමු ඍජු කෝණාශ්‍රය. ත්‍රිකෝණාශ්‍රයක් නම් මේ පාද දෙක සමානයි මේ පාද දෙක සමානයි. එහෙමනේ. මම ගන්නවා මේ පැත්ත A මේ පැත්ත B කියලා. එතකොට ඍජු කෝණාශ්‍රය වර්ගඵලය කොහොමද ලියන්න පුළුවන්? දිග ගුණ කිරීම පළලනේ. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය දිග ගුණ කිරීම පළල. ඒතර වර්ගඵලය කැපිටල් A කියලා ගත්තොත් දිග සිම්පල් A නේ. පළල සිම්පල් B. අපිට මේ විදිහට සූත්‍රයක් ලියන්න පුළුවන්. ගානක් හදලා සංඛ්‍යා දෙකක් හම්බෙන්නේ 10යි 5යි කියලා දුන්නා 10 වරක් 5 50යි කියලා ලිව්වා. මම මේ වර්ගඵලය ගන්නෙ කොහොමද? ඒක සංකේත දෙකකින් ආදේශ කරලා තියෙන්නේ. වර්ගඵලය ගන්න ඍජු කෝණාශ්‍රය දිග ගුණ කිරීම පළල දිග A පළල B නම් A ගුණ කිරීම B සාමාන්‍ය VG පද දෙකක් ගුණ වුණාම මැද ගුණ කිරීම අයින් කරනවානේ AB කියලා ලිව්වා. ඊළඟට අපි යමු සමචතුරාශ්‍රයට. සමචතුරාශ්‍රය සමචතුරාශ්‍රයක පාද හතරම සමාන. ඔය පැත්තක දිග A කියලා ගත්තොත් සමචතුරාශ්‍රයේ වර්ගඵලය ගන්නෙ පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග කියලා. අපි ඔක දෙකක් විදිහට මතක තියාගන්න. ඍජු කෝණාශ්‍රයේ දිග ගුණ කිරීම පළල සමචතුරාශ්‍රයේ දිග ගුණ කිරීම පළල කියලා මතක තියාගන්න. එතකොට සමචතුරාශ්‍රයක් නිසා දිගත් A පළලත් A. ඒරියා කියන තමයි කැපිටල් A අකුර ගන්න වර්ගඵලයට ඒරියා කියන්නේ. එතකොට ඒක ලියන්න පුළුවන් අපිට A දෙපාරක් ගුණ වුණාම A වල දෙවෙනි බලය. එහෙම නැත්නම් A වර්ගය කියලා ලියන්න පුළුවන්. ඊළඟට ත්‍රිකෝණය. ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න මාන්තටම ළමයිට නම් මම කරලා තියෙන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගය ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ලම්බ උස. භාගය ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ලම්බ උස. එතකොට ලියන්න පුළුවන් අපිට A සමානයි
භාගය ගුණ කිරීම ආධාරකය කියන්නේ මේ පහළ පාදය A ලම්බුස කියන්නේ ආධාරක පාදයේ සිට ශීර්ෂයට තියෙන උස H මොකවද උනන ලියන්න පුළුවන් A සමානයි භාගයයි A H කියලා ලියන්න පුළුවන් රූපය ඇඳලා යටින් මේ මං ලියුවා වගේ ඔයාලත් ඔය ටික ලියා ගන්නකො ඉක්මනට ඉවරද හැමෝම ඉවර නැත්තම් කියන්න මම නැත්තම් මකනවා මකන්නේ පාස ඉවර වෙලා කියන්න හරිනේ අපි ඔය ටිකෙන් ගණන් චුට්ටක් හදලා එමු ලියා ගන්නකො පහත දී ඇති තල රූපවල වර්ගඵලය සොයන්න පහත දී ඇති තල රූපවල වර්ගඵලය සොයන්න පහත දී ඇති තල රූපවල වර්ගඵලය සොයන්න එතන 18 තියෙන්නේ ඉක්මනට හදන්න බලන්න ඉස්සෙල්ලා කියලා දුන්න සූත්‍ර තුන ඔය ත්‍රිකෝණාශ්‍රය හොයන්න සමචතුරාශ්‍රය හොයන්න ත්‍රිකෝණය හොයන්න ඉස්සෙල්ලා කියලා දුන්නානේ ඒ සූත්‍ර වලට ආදේශ කරන්න තියෙන්නේ
ඔයාලා සමහර වෙලාවට ප්‍රශ්න අහලා තියෙනවනේ මගෙන්. මම ඒවට උත්තර දුන්නේ නැත්නම් ආයෙ පාරක් මතක් කරන්න. සමහර අය ප්‍රශ්න යටට ගියාම ගොඩක් ළමයි මෙසේජ් දානවනේ ප්‍රශ්න අහලා. ඒ නිසා කාගේ හරි එකක් මග ඇරුණොත් එහෙම ඔයාලා ආපහු මෙසේජ් එකක් දාලා අලුත් කරන්න. එතකොට මම කියලා දෙනවා. එහෙනම් බැරි වෙච්ච අය ඉන්නවනම්. හරි. ඇත්තිනේ? ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය A සමානයි දිග ගුණ කිරීම පළල. දිග 18යි පළල 11යි. ගුණ කරාම කීයද ආවේ? 198යි නේ. සෙන්ටිමීටර්නේ. මෙතනට සෙන්ටිමීටර් කියලා දාන්න ඕනේ අවසාන උත්තරේට දැම්ම නම් ඇති. වර්ගඵලය ඒකකය වර්ග සෙන්ටිමීටර්. ඊළඟට සමචතුරස්‍රයේ වර්ගඵලය A සමානයි දිගත් 15යි පළලත් 15යි. 15 15 225යි වර්ග සෙන්ටිමීටර්. ඊළඟට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ A සමානයි ඒක මම සූත්‍රය ලියන්නම් භාගයයි AH නේ භාගයයි AH. භාගය ගුණ කිරීම A කියන්නේ ආධාරකය 13යි. H කියන්නේ උස 8යි. ලම්බ උස 8යි. කැපෙනවා නම් කපන්න පුළුවන්. 2යි 8යි කපන්න පුළුවන් නේ. 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි. එතකොට ඉතුරු වෙනවා 13 ගුණ කිරීම 4. 13 ඒවා 2ක් 26යි. ඒ කියන්නේ 4ක් 52යි. වර්ග සෙන්ටිමීටර්. ඔන්න ඔය විදිහට වර්ගඵලය හොයන්න පුළුවන් අපිට. මම චුට්ටක් වෙනස් ත්‍රිකෝණයක් දෙන්නම්. ඒකත් හදන්නකෝ බලන්න. වෙනස් ත්‍රිකෝණයක් කියන්නේ එහෙම ලොකු වෙනසක් නැහැ. මහා කෝණීය ත්‍රිකෝණයක්. ඒක පොඩ්ඩක් වෙනස් විදිහටනේ ගන්න. හතරවෙනි රූපයේ විදිහට අඳගන්න. හදන්න බලන්න. ඇත්ත නේද? සූත්‍රය ලිව්වා. ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයයි AH. භාගය ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. භාගය ගුණ කිරීම මහා කෝණී ත්‍රිකෝණයක ආධාරක පාදය විදිහට අපි මේ පාදය ගමු.
8යි කියලා ආධාරක පාදය මේකනේ. ඒ කියන්නේ 8යි. h කියන ළමයි ආධාරක පාදයේ සිට ඉතිරි ශීර්ෂයට තියෙන ලම්බ දුර. කියන මෙතන ඉඳලා මේ ශීර්ෂයට තියෙන ලම්බ දුර කෙලින් උස. ත්‍රිකෝණයේ කෙලින් උස. නේද කෙලින් උස අපිට ඇතුලෙන් ගන්න පුළුවන්. බෑ ඇතුලෙන් ගත්තොත් මෙහෙ යන්න වෙනවනේ. ඒතර ඒ වගේ මහා කෝණී ත්‍රිකෝණ වල ලම්බ උස ගන්නෙ මේ පාදේ මෙහාට දික් කරනවා. දික් කරලා තමයි මේ ශීර්ෂයේ ඉඳලා ලම්බ උස ගන්නෙ මෙහෙම. ප්‍රශ්න නැහැ වලට තනියෙන් කරගන්න ලම්බ උස දීලා තියෙනවනේ 6යි කියලා. එහෙනම් ආධාරකයටයි ලම්බ උස 6යි කියලා තමයි ගන්න ඕන. කපන්න. 2ට 1යි 8 වුණ 6 කපමුකෝ 3යි. 8යි 3යි ඉතුරු 8 වරක් 3 24යි. වර්ග සෙන්ටිමීටර්. හරිනේ? මොන රේෂණ අන්තිම ගාන ලියගන්න මෙහෙම. පහත දැක්වෙන ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 42ක් වේ. එහි h වල අගය සොයන්න. එහි h වල අගය සොයන්න. හරි තනියෙන් කරන්න බලන්න. ඉස්සෙල්ලා හදපු ගණන් දෙකේම ආධාරකයයි ලම්බ උසයි දීලා වර්ගඵලය හොයන්න කිව්වා. මේකේ වර්ගඵලය දීලා ආධාරකය දීලා ලම්බ උස හොයන්නලු. විනාඩියක් දෙන්න. තනියෙන් try කරන්න පුළුවන් අය. බැරි අය ඕම ඉන්න. මං කියලා දෙනවා. ඇතිනේ සූත්‍රය ලියමු. ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයයි AH. ඔන්න මම මෙතනින් අගයන් ටික පොඩ්ඩක් ලියන්න. A කීයද? A 12යි. ආධාරකය 12යි. H තමයි හොයන්න කිව්වේ. ඒ කියන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය දාන්නා මේ 42 කියලා. එහෙනම් වර්ගඵලය 42යි වර්ග සෙන්ටිමීටර්. h තමයි හොයන්න කියන්නේ. මේ අගයන් ටික මේ සූත්‍රයට ළමයි ඕම ආදේශ කරන්න. අපි සූත්‍ර පාඩම කරානේ.
A වෙනුවට 42 භාගය භාගයයි A නේ මෙතන ගුණ කිරීම A වෙනුවට 12 h අගය හොයන්න යන h එහෙමම ලියනවා ඊට පස්සේ කපන්න 2ට 2 ඒවා 1යි 12ට 2 ඒවා 6යි කියලා. එතන 42 සමානයි 1 වරක් 6 6යි 6 h වලින් ගුණ කරවන්න මම ආයෙ පාරක් ලියන්නම් 6 ගුණ කිරීම h ඊට පස්සේ 42 සමානයි 6යි h නේ දැන් h හොයන්න මේ 6 අයින් කරන්න ඕන 6 අයින් කරන්න මොකද කරන්නේ 6ෙන් බෙදන්න ඕන සමාන ලකුණෙන් මේ පැත්ත 6ෙන් බෙදුවා නම් මේ පැත්තත් 6ෙන්ම බෙදන්න ඕන ඉතින් 6 කපනවා එතන 6 අයින් වුණාම h ඉතුරු වෙනවා 42 බෙදීම 6 42ට 6 ඒවා 7යිනේ එතකොට h ළගේ සෙන්ටිමීටර් 7යි h සමානයි සෙන්ටිමීටර් 7යි කියලා ලියන්න පුළුවන් සූත්‍ර පාඩමේදී අපි කියලා කරානේ මේවා ආදේශ කළාගේ හොයන එක වෙන පදයක හරි ඔය ටික හැදුවම ඇති දැන් අපි 9 වසරේ වට එමු හැදුවේ නැති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට හදාගන්න හරි දැන් ඔයාලට 9 වසරේදී මුලින්ම කරන්න තියෙන්නේ දැන් මොනවාද දන්නේ ත්‍රිකෝණාශ්‍රය දන්නවා සමචතුරාශ්‍රය දන්නවා ත්‍රිකෝණය දන්නවා 8 වසරට යනකොට ඔය තුන දන්නවා 9 වසරේදී ඔයාලට ඉස්සෙල්ලාම තියෙන්නේ සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්න හරි අනුමාත්‍රිකා විදියට ලියාගන්න සමාන්තර ආශ්‍රයක වර්ගඵලය සමාන්තර ආශ්‍රයක වර්ගඵලය මේ සමාන්තර ආශ්‍රය කියන්නේ මොකක්ද කියලා 6 වසරේදී කියලා දෙනවා. ඊට අමතරව සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ලක්ෂණ ටික වලට 8 වසරේදී කියලා දෙනවා. 6 වසරේදීත් කියලා දෙනවා. 8 වසරේදී ලියන විදිහෙම කියලා දෙනවා. සමහර අයට ඔය කිව්වට ඔය ලක්ෂණ දිහා සමාන්තර ආශ්‍රය කියන්නේ මොකක්ද කියලාවත් මතකයක් නැතුව ඇති නේද? ඔය මතක තියෙනවා. මෙච්චර කල් කොච්චර જાති තියෙනවද මතක තියාගන්න. ඒ නිසා මම මුලින් ඉඳලම කියලා දෙන්නම්. සමාන්තර ආශ්‍රය කොහොම එකක්ද ඒකේ ලක්ෂණ මොනවාද ඒ ටික ඉස්සලා සමාන්තර ආශ්‍රය වර්ගඵලයට යන්න කලින් පොඩ්ඩක් අවබෝධයක් තියෙන්න ඕන ඔයාලට. ඒ නිසා මම ඉස්සර වෙලාම ඒ ටික කියලා දෙන්නම්. දැන් සමාන්තර ආශ්‍රයක් කියලා කියන්නේ හැඩය ළමයි මෙන්න මේ වගේ. හරි. හැඩය මෙන්න මේ වගේ. මම මේකට අකුරු ටිකක් දාන්නම්. සමාන්තර ආශ්‍රයක ළමයි දැන් AB පාදය ගත්තොත් AB පාදයට සම්මුඛ පාදය තියෙනවා ඉදිරියෙන් තියෙන පාදය. AB පාදයට සම්මුඛ පාදය තමයි DC පාදය. හරි. BC පාදයට සම්මුඛ පාදය තමයි AD පාදය. එතන මේ පාදය මේ පාදය සම්මුඛ පාද මේ පාදය සම්මුඛ පාද.
සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන්තරයි. සමාන්තරයි කියලා කොහොමද ලකුණු කරන්නේ? මෙන්න මෙහෙම. ඊ හිසක් දැම්මා ඊ හිසක් දැම්මා. එක ඊ හිස එක ඊ හිස දැම්මාම තේරුම තමයි මේ දෙක සමාන්තරයි කියන එක. ඊළඟට මම මේකට මෙහෙම දැම්මොත් එහෙම වැරදි. ඇයි වැරදි? ඊ හිස දාපුවා සමාන්තරයි. එතකොට මේකයි දෙක සමාන්තරයි වගේ. දෙක සමාන්තර වෙන්නේ නැහනේ. සමාන්තරයි නම් එහෙනම් එකම පරතරයකින් රේඛා දෙක යන්න ඕන. එහෙනම් මේ පැත්තට එක ඊතලයේ දැම්ම නම් අනිත් පැත්තට හිස් දෙක දාන්න ඕන. එතකොට කියවෙන්නේ මේ පාදයට මේ පාදය සමාන්තරයි කියලා. අනෙක් ලක්ෂණය තමයි දැන් AB පාදයට සම්මුඛ පාදයේ DC පාදයනේ. AB පාදයයි DC පාදයයි සමාන්තරයි. එකම පරතරයෙන් ගිහින් තියෙන්නේ. ඒ වගේම AD පාදයයි BC පාදයයි සම්මුඛයිනේ. එතන මේ දෙකත් මෙහෙම එකම පරතරයකින් තමයි ඔය ගිහින් තියෙන්නේ. ඒ දෙක සමාන්තරයි. අනෙක් ලක්ෂණය තමයි සම්මුඛ පාද දිගින් සමානයි. ඒ කියන්නේ AB දිගට DC දිග සමානයි. මේක 10යි නම් මේකත් 10යි. එකම දිග. AD පාදයයි CB පාදයයි දෙකත් සමානයි. මේ දෙක සමානයි. ඒ කියන්නේ මේකේ දිග සෙන්ටිමීටර් 7යි නම් මේකේ දිග සෙන්ටිමීටර් 7යි. මේ දෙකේ දිග සමානයි, මේ දෙකේ දිග සමානයි, මේ දෙක සමාන්තරයි, මේ දෙක සමාන්තරයි. ඔන්න ඔය ලක්ෂණ ටික තමයි සමාන්තර ආශ්‍රයයකට තියෙන්නේ. ඔයාලත් ඉස්සරලාම රූපය ඇඳලා ඒ ලක්ෂණ ටික ළඟින් ලියා ගන්න. ABCD සමාන්තර ආශ්‍රයේ ABCD සමාන්තර ආශ්‍රයේ AB පාදය සමාන්තරයි කියලා ලියන්න දන්නව නේද? සමාන්තරයි කියලා ලියන්නේ අපි ලියනකොට මෙන්න මේ මිරි කැලි දෙකක් ගන්නවා. ගහලා DC කියලා ලියනවා. මේක කියවන්නේ AB සමාන්තරයි DC. ඒ කියන්නේ AB පාදයයි DC පාදයයි දෙක සමාන්තරයි. හා AD පාදය සමාන්තරයි BC. ඔන්න එක ලක්ෂණය. අනිත් එක තමයි AB දිගයි DC දිගයි සමානයි. දිග සමානයි. AB දිග සමාන වෙනවා DC දිගට. ආය AD දිග සමාන වෙනවා BC දිගට. රූපය ඇඳලා ඔය ටික එතනින් ලියලා තියාගන්න ලක්ෂණ ටික. හරි. ඊළඟට ළමයි මේ සමාන්තර ආශ්‍රයයකටත් තියෙනවා ආධාරකය හා උස. මේ දෙක ඕන වෙනවා අපිට වර්ගඵලය හොයනකොට. ආධාරකයයි උසයි දෙක ඕන. එතකොට මේ ආධාරකය සහ උස තෝරගන්නේ කොහොමද? මම මේ ටික මකන්නද? හරි. මකන්නේ මම එහෙනම් කියලා දෙන්නම් මෙතන තියාගෙනම. දැන් සමාන්තර ආශ්‍රයයක් ගත්තාම මේ සමාන්තර ආශ්‍රයම ගන්නම්කෝ මම. ඔයාලා එක කඳින්න ඕන. සමාන්තර ආශ්‍රයයක් ගත්තාම මේ සමාන්තර ආශ්‍රයේ
ආධාරකයේ විදිහට ඕනම පාදයක් තෝරගන්න පුළුවන්. හරි? මොකක්ද වෙනවා? සමාන්තර ආශ්‍රයේ ආධාරකයේ විදිහට ඕනම පාදයක් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ ආධාරකයේ විදිහට AB ගන්න පුළුවන් ඕනනම්. කාට හරි ඕනනම් BC ගන්න පුළුවන්. තව කෙනෙක්ට ඕනනම් DC ගන්න පුළුවන්. තව කෙනෙක්ට ඕනනම් AD ගන්න පුළුවන්. ආධාරකයේ විදිහට ඕනම පාදයක් තෝරගන්න පුළුවන්. හැබැයි ආධාරකය විදිහට අපි තෝරගන්න පාදයක් එක්ක සමාන්තර ආශ්‍රයේ උස වෙනස් වෙනවා. හරි? කවුරු හරි කෙනෙක් ආධාරකයේ විදිහට AB පාදය තෝරගත්තා නම් ආධාරකයේ විදිහට AB පාදය තෝරගත්තා නම් එතකොට මේ සමාන්තර ආශ්‍රයේ උස විදිහට අදහස් කරන්නේ ආධාරක පාදයේ ඉඳලා සම්මුඛ පාදයට ආධාරක පාදයට සම්මුඛ පාදය මේ උඩ තියෙන එකනේ සම්මුඛ පාදයට තියෙන ලම්බ දුර තමයි මේකේ උස විදියට සලකන්නේ. ඒතර ආධාරකය AB ගත්තා නම් ලම්බ උස වෙන්නේ ආධාරකයේ ඉඳලා සම්මුඛ පාදයට තියෙන ලම්බ දුර. මම මේකට x කියලා දාන්නම්. ආධාරකයේ AB නම් උස වෙන්නේ x. කවුරු හරි ආධාරකයේ විදිහට DC ගත්තා කියන්නකෝ. ඉතින් ආධාරකයේ DC ගත්තොත් ඒත් ලම්බ උස x. ඒක වෙනස් වෙන්නේ නැහැ. කවුරු හරි ඔයාලගෙන් ආධාරකයේ BC ගත්තා කියන්නකෝ. ආධාරකයේ විදිහට BC පාදය ගන්නවා. එතකොට ආධාරකයේ විදිහට තෝරගත්තේ BC නම් එතකොට සමාන්තර ආශ්‍රයේ උස විදිහට අදහස් කරන්නේ මේ පාදයේ ඉඳලා සම්මුඛ පාදයට තියෙන ලම්බ දුර. මේක ඉඳලා සම්මුඛ පාදයට තියෙන ලම්බ දුර. අටුරු නැතු පොඩ්ඩක් අන්තිම අමාරුයි මට කෙලින්ම. තේරෙන්නේ නැහැනේ. කල භාගයෙන් අඳින්න. එතකොට උස වෙන්නේ y. පැහැදිලි නේද? ආධාරක විදිහට ඕනම පාදයක් තෝරගන්න පුළුවන්. ආධාරකයේ විදිහට AB තෝරගත්තොත් ලම්බ උස x. ඒ තෝරගන්න පාදයේ සිට ඉදිරියෙන් තියෙන පාදයට තියෙන දුර. ආධාරකයේ විදිහට BC තෝරගත්තා නම් එතකොට ලම්බ උස වෙන්නේ ආධාරකයේ සිට සම්මුඛ පාදයට තියෙන ලම්බ දුර. පැහැදිලි නේ? ආධාරකයේ විදිහට AD තෝරගත්තොත් ඒත් ලම්බ දුර y ම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි? ඔන්න ඕක අපිට පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. ආධාරකය සහ උස කොහොමද වෙන් කරගන්නේ? හරි. දැන් ඔයාලා සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කියලා මාතෘකාව ලියලා ඊට පස්සේ අර සමාන්තරාශ්‍රයන්ට ලක්ෂණ ටික ලියාගත්තානේ. ඊට පස්සේ මාතෘකාවක් විදිහටම හැඩ දාලා ලියා ගන්න ඕනේ නෑ. කරුවක් දාලා ලියා ගන්නකොට සමාන්තරාශ්‍රයක ආධාරකය හා උස කියලා. ආධාරකය හා උස. හරිනේ? ඊට පස්සේ කරුවක් දාලා ලියා ගන්න. සමාන්තරාශ්‍රයක ආධාරකය ලෙස ඕනෑම පාදයක් ගත හැකිය. සමාන්තරාශ්‍රයක ආධාරකය ලෙස ඕනෑම පාදයක් ගත හැකිය.
තෝරා ගන්නා ආධාරකය අනුව තෝරා ගන්නා ආධාරකය අනුව එහි උස වෙනස් වේ. තෝරා ගන්නා ආධාරකය අනුව එහි උස වෙනස් වේ. ඊට පස්සේ ඇඳ ගන්න රූපයක්. ආධාරකය AB නම් උස x. ආධාරකය AB නම් උස x. ආධාරකය BC නම් උස මේ පාදේ ඉඳලා ඉදිරියට y. රූපය ඇඳලා මේ දෙක ලියා ගන්න. ආධාරකය AB නම් උස x, ආධාරකය BC නම් උස y කියලා ලියා ගන්න. ඉවරයි නේද? මොකන්නද? මොකන්න එපා ඉන්නවනම් කියන්න. එපා. තේජස් ඉවරද දැන්? ඔව් සර්. දිව්‍යා හරි නේද? හරි සර්.
දැන් ඔය ආධාරකයයි උසයි වෙන් කරගන්න පුළුවන් නම් සමාන්තර ආශ්‍රය වර්ගඵලය ලේසියෙන් හොයන්න පුළුවන්. මම ඉස්සර වෙලාවම සමාන්තර ආශ්‍රය හැදෙන හැටි වලට පොඩ්ඩක් පෙන්නන්නම්කෝ. ලියා ගන්න ඕනේ නැහැ මේවා කවුරුවත්. දැන් අපි හිතමු ඍජු කෝණාශ්‍රයක් කියලා එකක්. ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. මම දැන් මොකද කරන්නේ? මේ ඍජු කෝණාශ්‍රයේ කරන පියවරෙන් පියවර මම අඳින්නම්. ඍජු කෝණාශ්‍රයේ මේ පැත්තෙන් කෑල්ලක් කපලා ගන්නවා. හරි. කපලා ගන්න පාඩ කරන්න නෑ. ඔන්න මේ ත්‍රිකෝණේ කපලා ගන්න මේ පැත්තෙන්. ඔය ත්‍රිකෝණේ කපලා ගත්තාම ඉතුරු වෙනවා මේ වගේ කොටසක්. ඊට පස්සේ මේ කපලා ගත්ත කෑල්ල තියෙනවනේ කපලා ගත්ත කෑල්ල මේ පැත්තට ගෙනල්ලා සම්බන්ධ කරනවා. මෙතනට ගෙනල්ලා. මෙතනින් කෑල්ලක් කපලා ගත්තා මේක ඉතුරුනා ඒ කෑල්ල ගෙනල්ලා මෙතනට සම්බන්ධ කරා. මොකක්ද හැදිලා තියෙන්නේ? සමාන්තර ආශ්‍රයක් නේද? සමාන්තර ආශ්‍රයක් නේ හැදුනේ. ඒ සමාන්තරය හැදුනේ කොහමද? ඍජු කෝණාශ්‍රයෙන් පැත්තකින් ත්‍රිකෝණයක් කැපිලා ඒ ත්‍රිකෝණය අරන් ගිහලා ඒ ඍජු කෝණාශ්‍රයෙන් අනිත් පැත්තට සම්බන්ධ වෙලා තමයි සමාන්තර ආශ්‍රය හැදෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට ළමයි මම මේකට ගන්නවා A කියලා මේකට ගන්නවා H කියලා. දැන් මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය කොහොමද ගන්නෙ අපි? මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය කොහොමද ගන්නෙ? දිග ගුණ කිරීම පළල. A සමානයි AH කියලා ලියන්න පුළුවන්. එතකොට මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලයයි ඒකෙන් කෑල්ලක් කපලා අරගෙන ඒකමනේ අනිත් පැත්තට සම්බන්ධ කරේ. මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලයයි සමාන්තර ආශ්‍රය වර්ගඵලය දෙක මොකද්ද වෙන්න ඕන? සමාන වෙන්න එපා. එහෙනම් ඍජු කෝණාශ්‍රය වර්ගඵලයට මේ සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමාන වෙන්න ඕන. හේතුව තමයි මේ ඍජු කෝණාශ්‍රයෙන් තමයි මේ සමාන්තර ආශ්‍රය හැදුනේ. එතකොට මේ පාදයේ A නේ සමාන්තර ආශ්‍රයේ තියෙන මේ පාදයේ Aම තමයි. මේ ටික H නේ. එතන මේ කපලා ගත්ත ත්‍රිකෝණේ මේ ටික H. එහෙනම් මේ ටික H වෙනවා. හරි? මේ ටික H වෙනවා. දැන් සමාන්තර ආශ්‍රය වර්ගඵලය ගන්න වෙන්නෙත් එහෙනම් ඍජු කෝණාශ්‍රයයි සමාන්තර ආශ්‍රයයි වර්ගඵලයන් දෙක සමානයි නම් මේ දෙකේ වර්ගඵලයන් දෙක සමානයි නම් ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය AH නම් සමාන්තර ආශ්‍රය වර්ගඵලය AH කියලාමනේ ගන්න වෙන්නේ. එතකොට මේකේ සමාන්තර මේ ඍජු කෝණාශ්‍රය A කියන්නේ දිග, H කියන්නේ පළල. හැබැයි සමාන්තර ආශ්‍රයට ආපුවාම A කියන්නේ මොකක්ද? A කියන්නේ ආධාරකය. H කියන්නේ මොකද්ද? උස. එතකොට සමාන්තර ආශ්‍රය වර්ගඵලය අපි මතක තියාගන්න ඕන. A කියන්නේ ආධාරකය. H කියන්නේ උස. එතකොට සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයනවා නම් ආධාරකය ඒ සමාන්තර ආශ්‍රය උසින් ගුණ කරන්න ඕන. ඍජු කෝණාශ්‍රය වර්ගඵලයම තමයි. හැබැයි මේක ගන්න වෙනස් විදිහකට. මේකේ ආධාරකය මේකට මේ දිග කියලා කියන්නේ නැහැ නේ අපි සමාන්තර ආශ්‍රය. මේකට කියන්නේ ආධාරකය කියලා. H වලට මේකේ පළල කියන්නේ නැහැ නේ. H වලට කියන්නේ උස කියලා. එතකොට සමාන්තර ආශ්‍රය වර්ගඵලය වල සූත්‍රය තමයි ආධාරකය ගුණ කිරීම උස. ඔයාලා මේ රූප ඇඳ ගන්න ඕනේ නැහැ මම කෙලින්ම සූත්‍රය දෙන්නම් ඔයාලට.
ඒක සූත්‍රය මතක තියාගත්තාම ඇති. මේක හැදෙන විදිය තමයි මම පෙන්නුවේ. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි ආධාරකය ගුණ කිරීම උස. ආධාරකය ගුණ කිරීම උස. අපි වර්ගඵලය කියලා හිතුවොත් ආධාරකය කියන්නේ a, උස කියන්නේ h. AH කියලා ලියන්න පුළුවන්. ඔයාලා සමාන්තරාශ්‍රයක් ඇඳලා වර්ගඵලය හොයන සූත්‍රය ලියලා කොටු කරලා තියාගන්න. සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්න කිව්වොත් ආධාරකයයි උසයි ගුණ කරනවා. එච්චරයි. ආධාරකයේ ගුණ කිරීම උස. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ලැජ්ජ නැතුව. ජිහානි මොකද සද්ද නැත්තේ? හරිද මේ ටික මකන්නද? හරි වගේ නේ. हाँ सर හරි අපි දැන් මේකෙන් ගණන් කීපයක් හදමු. ලියා ගන්නකො. පහත දී ඇති සමාන්තරාශ්‍රවල වර්ගඵලය සොයන්න. පහත දී ඇති සමාන්තරාශ්‍රවල වර්ගඵලය සොයන්න. පහත දී ඇති සමාන්තරාශ්‍රවල වර්ගඵලය සොයන්න. පළවෙනි එක බෝඩ් එක පේන්නේ නැතුව එයයි මයික් එක ඔෆ් කරගන්නකෝ මදුෂාන්. සෙන්ටිමීටර් 15යි සෙන්ටිමීටර් 8යි.
හරි. ඔය දෙකේ වර්ගඵලය හොයන්න බලන්න. ලේසි. සූත්‍රය ලියව ආදේශ කරා. චමිත් පළවෙනි එකට කීයක්ද ආවේ චමිත්? චමිත් පළවෙනි එකට කීයක්ද ආවේ? ඇදුවේ නෑ සර්. මොකද හැදුවේ නැත්තේ? ලේසි නේ. මදුෂාන් කීයද මදුෂාන් පළවෙනි එකට ආවේ? මදුෂාන් සමාන්තරාශ්‍රය වර්ගඵලය ගන්නේ ආධාරකය ගුණ කිරීම උසනේ. A කියන්නේ ආධාරකය, H කියන්නේ උස. අර වගේම තමයි ළමයි. සමචතුරාශ්‍රයන් නම් දිග ගුණ කිරීම පළල, ඍජුකෝණාශ්‍රයක් නම් දිග ගුණ කිරීම පළල, ත්‍රිකෝණයක් නම් භාගය ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ඒ වගේ සූත්‍රයක් විතරයි මේකත්. සමාන්තරාශ්‍රයක් නම් ආධාරකය ගුණ කිරීම උස. ඉතින් ආධාරකය මේකේ 15යි දීලා තියෙනවා. ආධාරකය 15යි. උස 8යි කියලා දීලා තියෙනවා. ආධාරකය 15යි උස 8යි. එහෙනම් ලියන්න පුළුවන් කොහමද? A වෙනුවට 15 ගුණ කිරීම H වෙනුවට 8. ආධාරකය 15යි උස 8යි. මේ දෙක ගුණ කරාම වර්ගඵලය එනවා. 8 වරක් 5 40යි. 40න් බිඳුව 4ක් ඉතිරි. 8 වරක් 1 8යි. මේ 4යි 12යි. එතකොට 120යි වර්ගඵලයනේ. වර්ගඵලය නිසා ඒකකය වර්ග සෙන්ටිමීටර් කියලා දාන්න පුළුවන්. වර්ග සෙන්ටිමීටර් කියලා දාන්න පුළුවන්. හරි. ඊළඟට මේ දෙවෙනි ගානට ගියාම මේ පැත්ත 7යි කියලා දීලා මේ පැත්ත 12යි කියලා දීලා. අපි තමයි ආධාරකය තෝරගන්න ඕන. ආධාරකය 7යි කියලා ගත්තොත් එහෙම ලම්බ උස මේ පැත්තට දීලා තියෙන්න ඕන. දීලා නැහැ. එහෙනම් ආධාරකය 7 අරන් හරියන්නේ නැහැ. හැබැයි ආධාරකය 12 කියලා ගත්තා නම් ආධාරක පාදයේ සිට ඉදිරියට ලම්බ දුර දීලා තියෙනවා. ආධාරකයේ ඉඳලා සම්මුඛ පාදයට ලම්බ දුර දීලා තියෙනවා. ඒකනේ උස විදියට සලකන්නේ. එහෙනම් ආධාරකයේ විදියට ගන්න වෙන්නේ 12. ලම්බ උස විදියට සලකන්න වෙන්නේ 5. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේකේ A සමානයි ආධාරකය කියන්නේ 12යි ලම්බ උස H කියන්නේ 5යි. 12 වරක් 5 60යිනේ. 12 වරක් 5 60යි වර්ග සෙන්ටිමීටර්. 60යි වර්ග සෙන්ටිමීටර් කියලා ලියන්න පුළුවන්. හරි. අපිට ඔය විදිහට ඕනෑම සමාන්තරාශ්‍රයක ආධාරකයයි උසයි වෙන් කරගන්න පුළුවන් නම් ඒකේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. හරි. දැන් වෙලාවත් ඉවරයි. ඒ නිසා අපි අදට නතර කරමු. මම ඔයාලට ටියුට් එක දෙන්නම් ඊළඟ සතියේ පන්තියට කලින්. දවස් 2-3ක් ඇතුළත දෙන්නම්. ඊට පස්සේ ඒකේ ගණන් ටිකක් කියන්නම්. ඒ ගණන් ටික හදන්න ඕන. ටියුට් එක ගන්න පාඩම ඉවර වෙනකම් ඉන්න එපා. ඒතර පාඩම ඉවර වුණාම අරන් වැඩක් නැහැනේ. පාඩම කරන වෙලාවට ළඟ තියෙන්න ඕනේ. දැන් ළම සතියේ ඉඳන් මම ටියුට් එකේ අර 10 වෙනි ගාන හදන්න කිව්වම ඔයාලට 10 වෙනි ගාන හදන්න බෑනේ ටියුට් එක ළඟ නැතුනොත් එහෙම. ඒ නිසා ටියුට් එක අරගන්න ඒකේ ගණන් ටිකක් මම ගෲප් එකට දාන්නම් බලලා.
ඒ ගණන් ටික ඔයාලා ගෙදරදී කරන්න. සමාන්තර අස්වලත් තව ගණන් තියෙනවා. ඒවා මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. එච්චර තමයි එහෙනම්.